ආයිබන් පුතේ අද අපි සම්භාවිතාවේ දෙවනි කොටසේ එන්න පුළුවන් සංඛ්‍යානය සමග කලවම් වෙලා එන්න පුළුවන් ගාන මෙන්න මේ අසම්භාවි සම්භාවිතාවෙන් පස්සේ අද උගන්වන ටික අපි ගිය සතියේ උගන්වපු ටිකෙන් සම්භාවිතාව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සඳහා උපයෝගී කරගන්න මෙන්න මෙතනින් පස්සේ උගන්වන ටික සම්භාවිතාව දෙවනි ප්‍රශ්න පත්‍රයේදී වැඩිපුර අවශ්‍ය වෙයි පුතාලට බලන්න අසම්භාවී සම්භාවිතාවය මෙතනදී කතා කරන්නේ අසම්භාවී සම්භාවිතාවයේදී කතා කරන්නේ යම්කිසි සිද්ධියක් සිදු වී ඇති විට දෙවනි සිද්ධියක් සිදු වීමේ සම්භාවිතාවය ගැන. A හා B කියලා කියන්නේ සසම්භාව්‍ය පරීක්ෂණයක ඔමෙගා කියන නියදී අවකාශයේ සිද්ධි දෙකක්. ඒ සිද්ධිය සිදු වී ඇතැයි දී ඇති විට B සිද්ධිය සිදුවීමේ අසම්භාවී සම්භාවිතාව. මෙන්න මේ විදිහට අර්ථ දක්වනවා. P B A P කියන්නේ probability. එතන B ගේ සම්භාවිතාවය. හැබැයි පුතේ condition එකක් තියෙනවා. දැන් අපි මුලින් කතා කරා ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. මේ අංකණය කරන්නේ ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. The probability of A කියලා කියන්නේ A ගේ සම්භාවිතාවය තමයි අපි සිංහලට පරිවර්තනය කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ B ගේ සම්භාවිතාවය. අද කතා කරන්නේ B ගේ සම්භාවිතාවය නමුත් කන්ඩිෂන් එකක් තියෙනවා. ඊට කලින් ඒ සිද්ධිය සිදු වී තියෙන්න ඕනේ. ඒක හරියට මෙහෙම. පුතාලා හිතන්න සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ පන්තියට ආපු දවස කල්පනා කරන්න. සාමාන්‍ය පෙළ සමත් වූ දරුවෙක් උසස් පෙළ පන්තියේ යම්කිසි පන්තියකට ඇතුළත් වීමේ සම්භාවිතාව වගේ කතා කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවා නම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වී තිබේ නම් උසස් පෙළ සමත් වීම කතා කරන්න පුළුවන්. මොකද සාමාන්‍ය පෙළ සමත් වූ දරුවෙක් තමයි උසස් පෙළ පන්තියට ඇතුළත් කරන්නේ. එහෙනම් මෙතන තියෙනවා කොන්දේසියක් කන්ඩිෂන් එකක්. මේක conditional probability කියලා කියනවා ඉංග්‍රීසියෙන්. එයා අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ අසම්භාවී සම්භාවිතාවය කියලා. එතකොට අර්ථ දැක්වීමක් තියෙනවා. P කියන සිද්ධියේ සම්භාවිතාවය ඒ සිදු වී ඇති විට එහෙමත් කියවන්න පුළුවන් ඒ සිදු වී ඇතැයි දී ඇති විට B සිද්ධිය සිදුවීමේ අසම්භාවී සම්භාවිතාව කියලා කියවන්නත් පුළුවන්. මෙයා සමානයි PB ඡේදන A බෙදීම PA කියලා අර්ථ දක්වනවා. මෙතන PA විශාලයි බිඳුව විය යුතුයි. මේක වැදගත්. හරියට O level පාස් වූ දරුවා A level පන්තියට ආවා වගේ. O level පාස් වෙලත් නැත්තම් A level පාස් වීම කතා කරලා වැඩක් නැහැ. ඒකයි මේ කියන්නේ.
ඒ සිද්ධිය සිදු වෙලා තියෙන්න ඕනේ. ඒ සිද්ධිය සිදු වෙලා තියෙනකොට තමයි B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය කතා කරන්නේ. ඒක තමයි මේ අසම්භාවී සම්භාවිතාව කියන එකේ සංකල්පය. හරි. එහෙනම් අපි මේ වගේ තව උදාහරණයක් හිතන්න. L සිද්ධිය සිදු වී ඇති විට M සිද්ධිය සිදුවීමේ අසම්භාවී සම්භාවිතාව. අර්ථ දක්වන්න පුළුවන් M ඡේදන L බෙදීම PL PL විශාලව සමානයි බිඳුව. PL විශාලයි බිඳුව. එහෙනම් ඒ වගේම අපි තව බලමු A ඡේදන B ගේ සම්භාවිතාවය C සිදු වී ඇති විට මෙහෙමත් අවස්ථා දෙකක් සාකච්ඡා කරන්න පුළුවන් ඕන. මෙයාගේ සම්භාවිතාවය මෙයා සිදු වී ඇති විට. එතකොට පළවෙනි දෙන්නාගේ ඡේදනය බෙදීම මෙයාගේ සම්භාවිතාවය. මේ විදිහට ඕනෑම සිද්ධි එකක් සඳහා අසම්භාවී සම්භාවිතාව සූත්‍රය ගොඩනගන්න පුළුවන්. ඉස්සරහට යමු අපි. මේක වැදගත්. PA සමානයි බිඳුව විට A සිදු වී ඇති විට B සිදුවීම අර්ථ දක්වන්නේ. මගේ උදාහරණය O level අසමත් වෙලා තිබුණොත් PA සමානයි බිඳුව කියන්නේ පළවෙනි සිද්ධිය සිදු වෙලා නැහැ. O level සමත් වෙලා නැත්තම් O level සමත් වී ඇති විට A level සමත් වීම කතා කිරීම ඵල රහිතයි. ඒකයි මේ කියන්නේ ඒ වගේ අදහසක්. එතකොට මෙන්න මේ අර්ථ දැක්වීමෙන් A සිදු වී ඇති විට B සිදුවීමේ අසම්භාවී සම්භාවිතාවය මෙයා මං හරස් ගුණ කරොත් මේක PA මේක P A ඡේදන B සමානයි PB ඡේදන A කියලා අර්ථ දක්වනවා. මේක ගන්න පුළුවන්. අර්ථ දැක්වීම හරස් ගුණ කරනවා. ඒ වගේම B කියලා සිද්ධියක් සිදු වී ඇතැයි දී ඇති විට මේ තියෙන A සිද්ධිය සිදු වී ඇතැයි දී ඇති විට B සිදුවීම. ඒ වගේ මේකේ අනිත් පැත්තත් කතා කරන්න පුළුවන්. B සිද්ධිය සිදු වී ඇතැයි දී ඇති විට A සිද්ධිය සිදුවීමේ අසම්භාවී සම්භාවිතාවය මෙන්න මෙහෙම කතා කරයි. B සිද්ධ වෙලා A සිදුවීම. මෙයාටත් අර්ථ දැක්වීමක් දාන්න පුළුවන්. A ඡේදනය B බෙදීම PB. එයා අර්ථ දක්වන්නේ PB විශාලයි බිඳුව වෙනකොට. මේ අර්ථ දැක්වීමත් හරස් ගුණ කරොත් PB B සිදු වී ඇති විට A සිදුවීම සමානයි PA ඡේදන B. දැන් පුතේ මේ පළවෙනි සමීකරණයෙන් කියන්නේ A ඡේදනය B. දෙවෙනි සමීකරණයෙන් කියන්නේත් A ඡේදනය B. එතකොට මේ සමීකරණ දෙකම සමාන වෙන්න ඕනේ. A ඡේදනය B කිව්වත්
B ඡේදනයේ A කිව්වත් සමාන නිසා මෙන්න මේ කන්ඩිෂන් එක අපිට ලියන්න පුළුවන්. එතකොට අසම්භාවී සම්භාවිතාවයේ අර්ථ දක්වන්නේ ඒ සිද්ධිය සිදු වී ඇති විට. ඒක අර්ථ දැක්වීම හරස් ගුණ කළා මේක ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ සූත්‍රයත් අපිට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. එහෙනම් මෙතනින් ඉස්සරහට බලන්න මේ අසම්භාවී සම්භාවිතාව මම ගැටලුවකට ඉදිරිපත් කරනවා. මල්ලක තියෙන රතු බෝල 4ක්. මෙන්න මල්ල. රතු බෝල 4යි. නිල් බෝල 5යි. රතු බෝල 4යි නිල් බෝල 5යි. මෙන්න මේ මල්ලෙන් බෝල දෙකක් ඉවතට ගන්නවලු. බෝල දෙකක් ඉවතට ගන්නවලු. එක බෝලයක් අරගෙන ඊට පස්සේ අනිත් බෝලය ගන්නවලු. ගත්ත බෝලේ ආපසු මල්ලට දමන්නේ නෑලු. ඉහත සඳහන් සිද්ධිවල සම්භාවිතා සොයන පහත සඳහන් සිද්ධිවල සම්භාවිතා සොයන. මල්ලේ තියෙන පුතේ ඔක්කොම බෝල 9ක්. එතකොට බෝල දෙකම රතු වීම කියන්නේ පුතේ මල්ලෙන් ඉවතට ගන්න බෝල දෙකම රතු වීම. පළවෙනි කොටස මෙහෙම හදන්න ඕනේ. මල්ලෙන් ඉවතට ගන්න බෝල දෙකම රතු වීම. පළවෙනි බෝලේ රතු සහ දෙවෙනි බෝලේ රතු. අර අසම්භාවී සම්භාවිතාවය හරස් ගුණ කරලා ගත්ත සූත්‍රය මන් දාන්න. මේ ඉවතට ගන්න පළවෙනි බෝලේ රතු වෙලා පළවෙනි බෝලේ රතු වෙලා පළවෙනි බෝලේ රතු වෙලා තියෙද්දි දෙවෙනි බෝලය රතු වෙන්න ඕනේ. බෝල දෙකම රතු වෙන්න නම් ඉවතට ගන්න බෝල දෙකම රතු වෙන්න නම් පළවෙනි බෝලේ රතු වෙනවා දෙවෙනි බෝලයත් රතු වෙන්න ඕනේ. පළවෙනියට රතු බෝලයක් ඉවතට ගැනීමේ සම්භාවිතාවය 9න් 5යි. මුළු බෝල සංඛ්‍යාව 9යි. රතු බෝල 4යි. 5යි. 4යි නේද? 4 බෙදීම 9යි. දැන් හිතන්න මේ එළියට ආපු බෝලේ රතු බෝලයක් කියලා. දැන් මේ බෝලේ එළියට ඇවිල්ලා තියෙනවා. දෙවනි වතාවෙත් රතු බෝලයක් ඉවතට එනවා නම් දැන් සම්භාවිතාවය 3 බෙදීම 8යි. 12 බෙදීම 72යි. මේ 4ෙන් කපමු 2යි 3ේවා 1යි 3ේවා 3යි 1 යට 6යි උත්තරේ 6ෙන් 1යි මේකට උත්තරේ 6ෙන් 1යි. බලන්න අසම්භාවී සම්භාවිතාව දාපු අවස්ථාව හරියට පුතාලා O level පන්තියේ රුක් සටහනෙන් ගානක් හදනවා වගේ වැඩක් උනේ. දෙවැනි කොටසදී ආනා පළමු යන්න රතු සහ දෙවැන්න නිල්. දෙවැනි කොටසේ අහන්නේ පළවෙනි එක්කෙනා රතු
පළවෙනි බෝලේ රතු. එක්කෙනෙක් ගන්නවා මෙයා රතු. දෙවැනි අවස්ථාවේ ගන්න එක්කෙනා නිල්. මෙන්න මෙහෙම වීමේ සම්භාවිතාව මොකක්ද අහනවා. පළවෙනි එක්කෙනා රතු වෙලා දෙවෙනි එක්කෙනා නිල් වෙනවා. පළමු බෝලය රතු වී දෙවැන්න නිල් වීමේ සම්භාවිතාවය කතා කරන්න ඕනේ. එතකොට පුතේ බලන්න ඔක්කොම බෝල 9යි. පළවෙනි අවස්ථාවේ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව 4 බෙදීම 9යි. දැන් රතු බෝල එකක් අඩුයි. ඔක්කොම බෝල 8යි. නිල් බෝල 5යි. දැන් දෙවැනි අවස්ථාවේ නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව 8න් 5යි. 4 ගොඩවල් 1යි 4 ගොඩවල් 2යි. උත්තරේ 5 බෙදීම 18යි. හරි. බලන්න ඊළඟ කොටස කල්පනා කරලා ඒ විදිහටම කල්පනා කරන්න ඊළඟ කොටස. බෝල දෙකම නිල් වීම. පළවෙනියට ගන්න බෝලේ නිල්. ඊළඟට ගන්න බෝලෙත් නිල්. දැන් පුතේ බෝල දෙකම නිල් වෙන්න නම් B1 B2 පළමු බෝලය නිල් වී තිබියදී දෙවැනි බෝලය නිල් වෙන්න ඕනේ. බලන්න බෝල සංඛ්‍යාව ඔක්කොම 9යි. නිල් බෝල 5යි. පළවෙනි අවස්ථාවේ නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවය 5 බෙදීම 9යි. දැන් පළවෙනි අවස්ථාවේ එළියට නිල් බෝලයක් ආවන නිල් බෝල එකක් අඩු වෙනවා. නැවත වතාවක් නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවය ඉතිරි බෝල සංඛ්‍යාව 8යි. නිල් බෝල 4යි. 4 ඒවා 1යි 4 ඒවා 2යි 5 බෙදීම 18යි. හරි බලන්න පිළිතුර ලබාගත් විදිහ. අසම්භාවී සම්භාවිතාව සම්බන්ධ කරන ගැටලු. ඊට පස්සේ අපෙන් අහනවා බෝල දෙකම එකම වර්ණයේ වීම. බෝල දෙකම එකම වර්ගයේ වෙන්න පුළුවන් පුතේ. දෙන්නම නිල් වුණොත් බෝල දෙක එකම වර්ණයේ. ඒ වගේම බෝල දෙක රතු වුණොත් එකම වර්ණයේ. බෝල දෙකම නිල් වීමේ සම්භාවිතාව 5 බෙදීම 18යි. බෝල දෙකම රතු වීමේ සම්භාවිතාව 1/6යි. මෙයා මං උඩයි යටයි දෙකම 3ෙන් වැඩි කරනවා. පොදු හරය හදා ගන්න. එතකොට උත්තරේ 8 බෙදීම 18යි. එහෙම නැත්නම් 4 බෙදීම 9යි.
ඊට පස්සේ අහනවා අපෙන් බෝල දෙක වර්ණ දෙකකින් ලැබීමේ සම්භාවිතාවය. අපි හිතමු A කියලා කියන්නේ බෝල දෙකම එකම වර්ණය. එතකොට PA dash කියන්නේ බෝල දෙකම එකම වර්ණයේ නොවීම. A කියලා කියන්නේ බෝල දෙකම එකම වර්ණයේ නම් A ගේ අනුපූරකය කියන්නේ බෝල දෙකම එකම වර්ගයේ නොවීම. අපි දන්නවා PA dash කියන්නේ එක ඍණ PA. PA කියලා කියන එක අපි හෙව්වා මේ දෙන්නගේ එකතුව 4 බෙදීම 9 පොදු හරය 9යි 9 ඍණ 4 උත්තරේ 5 බෙදීම 9. මේ විදියටයි මේ ගාන හදාගන්න ඕනේ. හරි. අපි ඉස්සරහට යමු. බලන්න ඒ වගේම ගානක් භාජනයක තියෙන සුදු බෝල W එකක්. W එකක් තියෙන සුදු බෝල. රතු බෝල තියෙන R එකක්. දැන් මුළු බෝල සංඛ්‍යාව W එක දන R එකයි. දෙවන භාජනයක තියෙනවා සුදු බෝල W දෙකයි. රතු බෝල R දෙකයි. මෙයාගේ මුළු බෝල සංඛ්‍යාව W දෙක දන R දෙකයි. දැන් පුතේ කියනවා පළමු භාජනයෙන් සසම්භාවී ලෙස බෝලයක් ගෙන දෙවන භාජනයට දමනු ලැබේ. දැන් දෙවන භාජනයෙන් බෝලයක් ගෙන ගන්නවා. මේකෙන් බෝලයක් කරා මේකට දානවලු. ඊට පස්සේ මේකෙන් බෝලයක් ගන්නවලු. මේකෙන් බෝලයක් කරා මේකට දැම්මහම මේකේ සමස්ත බෝල සංඛ්‍යාව එකකින් වැඩි වෙනවා කියන අදහස තියාගෙන ගාන හදමු. දෙවන භාජනයෙන් ගත්ත එක සුදු එකක් වීමේ සම්භාවිතාව අහන්නේ. දෙවනියට ලැබිච්ච බෝලයේ සුදු එකක් ලැබීමේ සම්භාවිතාව පළවෙනි එකෙන් මේකට සුදු එකක් දාලා දෙවෙනි එකෙන් සුදු එකක් එන්න පුළුවන්. ඒ වගේම පළවෙනි එකෙන් රතු එකක් ඇවිල්ලා මේකෙන් මේකට රතු එකක් එනවා ඊට පස්සේ සුදු එකක් එනවා. ඒත් හරි. මෙයා එතකොට පුතේ පළවෙනි භාජනයෙන් සුදු එකක් ලැබෙනවා. පළවෙනි භාජනයෙන් සුදු එකක් වෙලා තියෙද්දි දෙවෙනි භාජනයෙන් සුදු එකක් ලැබෙනවා. පළවෙනි භාජනයෙන් රතු එකක් ලැබෙනවා. පළවෙනි භාජනයෙන් රතු එකක් ලැබිලා තියෙද්දි දෙවෙනි එකෙන් සුදු එකක් ලැබෙනවා. පළවෙනි එකෙන් සුදු එකක් ලැබීමේ සම්භාවිතාව සුදු බෝල W එකයි මුළු බෝල සංඛ්‍යාව W එක දන R එකයි. දැන් මේකෙන් මේකට දැම්ම සුදු එකක්. දැන් සුදු බෝල සංඛ්‍යාව එකකින් වැඩි වුණා.
දැන් සුදු බෝල තියෙන W2 ධන 1. මුළු බෝල සංඛ්‍යාවත් එකකින් වැඩි වෙනවා. W2 ධන R2 ධන 1. මෙතනින් කියවෙන්නේ පළවෙනියට රතු එකක් ලැබිලා මේකෙන් මේකට අරන් දාන්නේ රතු එකක්. රතු එකක් ලැබීමේ සම්භාවිතාව R1 බෙදීම R1 ධන W1යි. දැන් මෙයාගෙන් මෙයාට දැම්මේ රතු එකක්. සමස්ත බෝල එකකින් සහ රතු බෝල සංඛ්‍යාව එකකින් වැඩි වුණා. දැන් සුදු බෝල W2යි මුළු බෝල සංඛ්‍යාව W2 ධන R2 ධන 1යි. පොදු හරය W1 ධන W1 ධන R1 W2 ධන R2 ධන 1. උඩින් එනවා W1 W2 ධන R1 R1 W2. මේක තමයි පිළිතුර. හරි. බලන්න අසම්භාව්‍ය සම්භාවිතාව සම්බන්ධ කළ ගණන් එන විදිහ. අසම්භාව්‍ය සම්භාවිතාව කියන්නේ යම් සිද්ධියක් සිදු වී තියෙනකොට ඊළඟ සිද්ධිය ගැන කතා කරන්නේ. බලමු ඊළඟ අවස්ථාවට අපි යමු. මේක වැදගත් මූලධර්මයක්. නියදි අවකාශය විභාගණය වීම එහෙම නැත්නම් නිර්වශේෂ වීම කියනවා. නියදි අවකාශය සසම්භාව්‍ය පරීක්ෂණයක් කරන අවස්ථාවේදී ඒ පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵල ටික තමයි නියදි අවකාශය කියන්නේ. එයා නිර්වශේෂ වෙනවා කියන්නේ මොකද්ද බලමු. ඒක A2 A3 AN කියන සිද්ධි n සංඛ්‍යාවක් තියෙනවා. ඔමෙගා නියදි අවකාශය. S කියන්නේ සිද්ධි අවකාශය. සියලු සිද්ධි ඒ කියන්නේ උපකුලක සියල්ල කුලකයක් විදියට ලියපු එක. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. අන්න වැදගත් දේ මෙන්න මේක තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. ඒක වැදගත්. A1 A2 මෙන්න මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් ඒක මේලය A2 සමානයි PA1 ධන PA2. ඡේදනයක් නොමැති නිසා දෙන්නගේ මේලේ සම්භාවිතාවය කියන්නේ A1 සම්භාවිතාවය ධන A2 සම්භාවිතාවය. අපි තව හිතමු තව හිතනවා මං A1 A2 A3 A2 A3 අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි තුනක් තියෙනවා කියලා. ඡේදනයක් නැහැ. P
ඒක මේලය ඒ දෙක මේලය ඒ තුන සමානයි PA1 ධන PA2 ධන PA3 වෙනවා. කිසිම සිද්ධි දෙකක් ඡේදනය නැති නිසා මේ තුන් දෙනාගේ මේලයේ සම්භාවිතාවය කියන්නේ සිද්ධි තුනේ සම්භාවිතාවල එකතුව. එතකොට මෙතන ගානේ කියනවා ඒ වගේ සිද්ධි n සංඛ්‍යාවක් තියෙනවා. 4ක් හරි 5ක් හරි 6ක් හරි 10ක් හරි 100ක් හරි ඒ වගේ සිද්ධි n සංඛ්‍යාවක් තියෙනවලු. මෙන්න මේ සිද්ධි සියල්ලේම එකතුව මේලය ඔමෙගාට සමානයිලු. ඒ කියන්නේ මෙහෙම අවස්ථාවක්. හිතන්න A1 කියලා කියන්නේ 2 3 A2 කියලා කියන්නේ 4 5 ඔමෙගා කියන්නේ 2 3 4 5 කියලා. දැන් මෙන්න මේ සිද්ධිය අඳින්න පුළුවන් මේ විදිහට. ඒක කියන්නේ 2 3 A2 කියලා කියන්නේ 4 5 දෙන්නගේ ඡේදනයක් නැහැ. දෙන්නගේ අවයව සංඛ්‍යාව එකතු කරාම ඔමෙගාගේ අවයව සංඛ්‍යාව හැදෙනවා. මේකටයි නිර්වශේෂ වෙනවා කියලා කියන්නේ. විභාගණනය වෙනවා කියලා කියන්නේ. තව උදාහරණයක් කල්පනා කරන්න. ඒක කියන්නේ A B C කියන අවයව වලින් සැදුම්ලත් සිද්ධිය. A2 කියන්නේ D E F G කියන සිද්ධිය. A3 කියන්නේ H I කියන සිද්ධිය. බලන්න කිසිම සිද්ධි තුනෙන් කිසිම දෙන්නෙකුට ඡේදනයක් නැහැ. ඔමෙගා කියලා කියන්නේ A B C D E F G H I මෙන්න මේක නම් මේ තුන් දෙනාගේ අවයව සංඛ්‍යාව ඔක්කොම ටික එකතු කරාම ඔමෙගා හැදෙනවා. මේ සිද්ධි කිසිවක් ඡේදනය වන්නේ නැහැ. අන්න නිර්වශේෂයි කියනවා. මේක ඇඳ හැකි මෙහෙම. A1 A2 A3 A B C D E F G H I මෙන්න නිර්වශේෂ වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. එහෙනම් පුතේ ඒක A2 A3 AN මගින් සිද්ධි අවකාශයේ විභාගණය වෙලා තියෙනවා නිර්වශේෂ වෙලා තියෙනවා. සිද්ධියෙන් සංඛ්‍යාව අපි මෙහා මෙහෙම අඳිමු
A1 A2 A3 A4 A5 තිත් 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 AN සිද්ධි ටික ඔක්කොම එකතු කරාම ඔමෙගා හැදෙනවා. සිද්ධි වලට පිටින් ඔමෙගාට අවයවය නැහැ. මේ වගේ අවස්ථාවක් නෙවෙයි කියන්නේ. මේ අවස්ථාව නිර්වශේෂ නෙවෙයි. අයි මේ සිද්ධි දෙකට අමතරව ඔමෙගාට වෙනම අවයවයක් තියෙනවනේ. එහෙනම් මේක නෙවෙයි කියන්නේ. හරි. මෙන්න මේ වාගේ සිද්ධියකට අපි කතා කරනවා මුළු සම්භාවිතාව ප්‍රමේය. A1 A2 A3 AN මගින් අවකාශය නිර්වශේෂ විභාජනය වෙලා තියෙනවා. B කියලා තියෙන වෙනත් අභිමත සිද්ධියක්. A1 A2 A3 AN මගින් නියදි අවකාශයේ විභාජනය වෙලා තියෙනවා. A1 A2 A3 A4 AN මෙන්න මේ සිද්ධි කලින් කියපු ආකාරයේ සිද්ධි ටිකක් ඔමෙගා නිර්වශේෂ වෙලා තියෙනවා. B කියලා තියෙන අලුත් සිද්ධියක්. මෙන්න මේ B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය PB සමානයිලු A1 සිද්ධිය වෙලා A1 සිදුවී ඇති විට B සිදුවීමේ සම්භාවිතාවය A2 සිද්ධිය වෙලා A2 සිදුවී ඇති විට B සිදුවීමේ සම්භාවිතාවය A3 සිද්ධ වෙලා A3 සිදුවී ඇති විට B සිදුවීමේ සම්භාවිතාවය මෙහෙම ගිහිලා AN කියන සිද්ධිය සිද්ධ වෙලා AN සිදුවී ඇති විට B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවයට සමානයිලු. මේකට කියන අපි පූර්ණ සම්භාවිතා ප්‍රමේය. මෙයා ලියන්න පුළුවන් PB සමානයි මේ එකතුව වෙනුවට සිග්මා දාලා ලියමු. සිග්මා I සමානයි 1 ඉඳන් n දක්වා PAI සිදුවී ඇති විට B සිදුවීම. මේකට කියනවා පූර්ණ සම්භාවිතා ප්‍රමේය කියලා. A1 A2 A3 A4 මගින් නියදි අවකාශයේ විභාජනය වෙන්න ඕනේ. B කියලා අලුත් සිද්ධියක් ඔක්කොම ටික ඡේදනය වෙනවා. ඒ කියන්නේ ඒ වට පොදු අවයව තියෙනවා. අද B ගේ සම්භාවිතාවය සමානයිලු A ගේ සම්භාවිතාවය වැඩි A1 සම්භාවිතාව වැඩි කරනවා A1 සිදුවී ඇති විට B සිදුවීම A2 සම්භාවිතාව වැඩි කරනවා A2 සිදුවී ඇති විට B සිදුවීම A3 සම්භාවිතාව වැඩි කරනවා A3 සිදුවී ඇති විට B3 මේ විදිහට සියල්ල වැඩි කරගෙන යන්න ඕනේ. බලන්න මේ උදාහරණය තොග වෙළඳ සැලකට ABC කියන ආයතන තුනෙන්
විදුලි බුබුලු ගෙන්නනවලු. ඒ ආයතනයෙන් 50%ක්, B ආයතනයෙන් 30%ක්, C ආයතනයෙන් 20%ක්. එතකොට පුතේ විභාගණය වෙලා තියෙන්නේ. ආයතනයට විදුලි බුබුලු ගෙන්නන්නේ A ගෙන් හරි B ගෙන් හරි C ගෙන් හරි 100% සම්පූර්ණ වෙනවා. A ආයතනයෙන් ගෙන්නනවා, B ආයතනයෙන් ගෙන්නනවා, C ආයතනයෙන් 50%යි, 30%යි, 20%යි. මෙන්න මේ ආයතන වලින් ගේන විදුලි බුබුලු වල දොස් තියනවලු. දෝෂ සහිත බල්බයක් තිබීමේ සම්භාවිතාව දීලා තියෙනවා. අපි මේක හිතමු D කියලා. A ගෙන් වෙලා දෝෂ වීම 3%යි. B ගෙන් වෙලා දෝෂ වීම 2%යි. C ගෙන් වෙලා දෝෂ වීම 100%යි. දෝෂ සහිත බල්බ් එකක් කියලා කියන්නේ මෙන්න මුළු සම්භාවිතාව දානවා. D කියන්නේ දෝෂ සහිත බල්බ් එකක් ලැබීම කියලා හිතමු. මුළු සම්භාවිතාව දානවා. PD කියන්නේ බල්බ්ස් A ආයතනයෙන් ගේනවා. A ආයතනයෙන් ගෙනාපු බල්බ් එකක් දෝෂ වෙන්න පුළුවන්. ධන බල්බ් B ආයතනයෙන් ගේනවා. B ආයතනයෙන් ගෙනපු ඒවා දෝෂ සහිත වෙන්න පුළුවන්. බල්බ් C ආයතනයෙන් ගේනවා. C ආයතනයෙන් ගෙනාපු ඒවා දෝෂ සහිත වෙන්න පුළුවන්. උතර දෝෂ සහිත බල්බයක් ලැබීමේ සම්භාවිතාව මෙයයි වැඩි කරනවා. 100% වැඩි කරනවා 103න්. 130යි මෙයයි වැඩි කරනවා. මෙයයි වැඩි කරනවා 120යි 101යි. 100ට කියන එක හැමෝගෙම තියෙනවා. එතකොට 1.4 වෙනවා. 53න් වැඩි කරාම 150යි. 32න් වැඩි කරාම 60යි. 21න් වැඩි කරාම 20යි. එක බිඳුවක් කපමු. 15යි 6යි 21යි. 21ට දෙකක් එකතු කරාම 23යි. 23 බෙදීම 1000. මේක තමයි පිළිතුර. දෝෂ සහිත බල්බ් එකක් ලැබීමේ සම්භාවිතාවය 1000න් 23යි. මුළු සම්භාවිතාව මේ වගේ පහසු ගාණක් තමයි විභාගෙට එන්නේ. නිර්වශේෂ වීම තේරුම් ගන්න. එතකොට මුළු සම්භාවිතාවයේ තියරි එක අවබෝධ කරගන්න ගැටලුව විසඳන්න පුළුවන්. බලන්න ඊළඟ ගානට යමු අපි. බේස් ප්‍රමේය. මෙතන කියන්නේ මෙන්න මේ සිද්ධි ටික මගින් නියදි අවකාශයේ විභාගණය වෙනවා. B කියලා ඕනෑම සිද්ධියක් තියෙනවා. ඉස්සෙල්ලා වගේම නිර්වශේෂ වෙනවා. ඒක A2 A3 A4
A5 A6 AN මෙන්න B සිද්ධියෙන් ගානක් තියෙනවා. නිර්වශේෂ විලා තියෙනවා සිද්ධි අවකාශයේ. B කියලා සිද්ධියක් තියෙනවා. B සිද්ධිය සිදුවීමේ මුළු සම්භාවිතාවය හොයාගන්න දන්නවා. දැන් අහනවා අලුත් කෑල්ලක් මෙන්න මේ කොටස සිදුවීමේ සම්භාවිතාව කීයද කියලා. ඒක J කියලා හිතුවොත් AJ ගේ සම්භාවිතාව B සිද්ධ වෙලා තියෙනකොට B සිදු වී ඇති විට AJ සිදුවීම J කියන්නේ ඕනම එකක්. PAJ J සිදු වී AJ සිදු වී ඇති විට B සිදුවීම මෙන්න මේ යටට එන්නේ මුළු සම්භාවිතාවය I සමානයි 1 ඉඳන් n දක්වා PAI AI සිදු වී ඇති විට B සිදුවීමයි මෙතනින් කියවෙන්නේ. පේස් ප්‍රමේයදී කතා වෙන්නේ මේක. B සිදුවීමේ මුළු සම්භාවිතාව මෙන්න මේ දෙන්නාගේ ගුණිතයෙන් බෙදීමෙන් එනවා අදාළ කොටසේ සම්භාවිතාවය. කන්ඩිෂන් එකක් හැබැයි. ඉස්සෙල්ලා ගානේ බේස් ප්‍රමේය ඇප්ලයි කරන විදිය බලන්න. ABC ආයතන තුන කලින් ගානමයි A ආයතනයෙන් 150යි B ආයතනයෙන් 130යි C ආයතනයෙන් 120යි දෝෂ බල්බ් 103යි 102යි 101යි. අපි කලින් කොටසේදී දෝෂ සහිත බල්බයක් ලැබීමේ සම්භාවිතාවය හෙව්වා. 23 බෙදීම 1000යි. PD කලින් හොයපු විදියටම හොයන්න ඕනේ පුතේ. 23 බෙදීම 1000යි. දැන් කියනවා දෝෂ සහිත විදුලි බුබුලක් හම්බ වුණාලු ඒක ඒ ආයතනයෙන් සැපයූ එකක් වීමේ අසම්භාවි සම්භාවිතාව. දෝෂ සහිත බල්බ් එකක් හම්බ වුණාලු ඒක ඒ ආයතනයෙන් වීමේ සම්භාවිතාවය. එතකොට එන්නේ ඒ ආයතනයෙන් බුබුලක් තෝරා ගැනීම ඒ ආයතනයෙන් වෙලා දෝෂ සහිත වීම යටට එන්නේ මුළු සම්භාවිතාවය. මේ විදිහට කැලි තුනක් තියෙනවා. මේක දාමු B PC PC වෙනකොට D. ඒ කියන්නේ කලින් හොයපු මුළු සම්භාවිතාව යටට එන්නේ. 23 බෙදීම 1000යි. උඩට එන්නේ මෙන්න මේ දෙක වැඩි කරලා. ඒ ආයතනයෙන් බල්බ්ස් ගැනීම 150යි. ඒ ආයතනයෙන් වෙලා දෝෂ සහිත වීම 103යි. එතකොට මෙතන එනවා 150 බෙදීම 0.4යි. මෙතන එනවා 230 බෙදීම 0.4 කරා නම් ලේසි. එතකොට මේක කපලා දැම්ම හැකිනේ. උත්තරේ 15 බෙදීම 230යි. මේක සුළු කරගන්න පුළුවන්. බලන්න බේස් ප්‍රමේයයි මුළු සම්භාවිතා ප්‍රමේයයි ගැටලුව විසඳගත්ත විදිහ. හරි.
ඊළඟට වැදගත් කාරණයක් පුතේ නියැදීම. ද්‍රව්‍ය සමූහයකින් එකක් හෝ කිහිපයක් අහඹු ලෙස තෝරා ගැනීමට අපි කියනවා නියැදීම කියලා. විශේෂ කිරීමක් කරන්නේ නැතුව අහඹු ලෙස ද්‍රව්‍ය අතරින් එකක් හරි කිහිපයක් හරි තෝරා ගන්නවා නියැදීම. මෙයා ප්‍රතිස්ථාපනය සහිත රහිත කියලා කරන්න පුළුවන්. ද්‍රව්‍ය සමූහයක නියතයක් ගන්නවා. එකකට පසු එකක් වශයෙන් මුල් වරට ගත් ද්‍රව්‍ය නිරීක්ෂණය කොට සමූහයට එක්කොට පෙට්ටියක බෝල ටිකක් තියෙනවා. අහඹු ලෙස අත දාලා එකක් ගන්නවා. ඒකේ පාට බලනවා නැවත මල්ලට දානවා. ආයෙ කලවම් කරනවා දෙවෙනි වතාවේදී අහඹු ලෙස එකක් ගන්නවා. මේක ප්‍රතිස්ථාපනය සහිත නියැදීම. නැවත සමූහයට එක් කරලා දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ ගන්නවා ප්‍රතිස්ථාපනය රහිත සහිත නියැදීම. ද්‍රව්‍ය භාජන එකක් ගන්නවා පාට නිරීක්ෂණය කරනවා ඒක වෙන පැත්තකින් තියෙනවා දෙවෙනි සැරේ ගන්නවා අන්න ප්‍රතිස්ථාපනය රහිත නියැදීම. ඒ වචන අපි දැනගන්න ඕනේ ගැටළු වලදී මේවා කෙලින්ම දෙන්න පුළුවන්. අපි එතකොට අවබෝධයෙන් කරන්න ඕනේ ගාන. ඉස්සරහට යමු අපි. මේක වැදගත් මූල ධර්මයක්. A හා B කියලා යම්කිසි සිද්ධි ටිකක් තියෙනවා. එක් සිද්ධියක් සිදුවීම හෝ සිදු නොවීම දෙවනි සිද්ධිය සිදුවීම හෝ සිදු නොවීම මත එක් සිද්ධියක් සිදුවීම හෝ නොවීම දෙවන සිද්ධියක් සිදුවීම හෝ නොවීම මත රඳා පවතින්නේ නැත්නම් ඒවට අපි කියනවා සායක්ත සිද්ධි කියලා. A හා B සායක්ත සිද්ධි නම් PA ඡේදන B සමාන වෙනවා PA ගෙයි B ගෙයි සම්භාවිතාවල ගුණිතයට. A ඡේදනයේ B සමානයි PA PB. වෙනවනම් A සහ B සායක්ත සිද්ධි කියලා අපි අර්ථ දක්වනවා. අපි හිතමු A B C ABC කියලා සිද්ධි තුනක් තියෙනවා. එතකොට සායක්ත සිද්ධි. එහෙම වෙනවනම් A ඡේදන B සමාන වෙනවා PA PBට PA ඡේදන C සමාන වෙනවා PA PCට PB ඡේදන C සමාන වෙනවා PB PCට. ඒ වගේම PA ඡේදන B ඡේදන C සමාන වෙනවා PA PB PCට. මෙන්න මෙහෙම වෙනවා ABC තිදෙනා සායක්ත සිද්ධි වෙනවා නම්. ඒ වගේම පුතේ A හා B සායක්ත වෙනවා නම් A හා B සායක්ත වෙනවා නම් A හා B ඩෑෂ් සායක්ත වෙනවා.
ඒ වගේම A' හා B සායක්ත වෙනවා. ඒ වගේම A' හා B' ද සායක්ත වෙනවා. A හා B සිද්ධි දෙක සායක්ත වෙනවා නම් A හා B' A' හා B A' හා B' ද සායක්ත වෙනවා. මේවා දාලා අපි ගානක් හදමු. බලන්න A හා B යනු PA දීලා තිනා PB දීලා තිනා සායක්ත සිද්ධිලු. සිද්ධි දෙකම සිදුවීමේ සම්භාවිතාව කියන්නේ A ඡේදනය B. දෙකම සිද්ධ වෙනවා කියන්නේ Aත් සිද්ධ වෙනවා Bත් සිද්ධ වෙනවා. මේ දෙන සායක්ත සිද්ධි නිසා PA PB කියලා ගන්න පුළුවන්. සමානයි 2 යට 5 1 යට 4. උත්තරේ 1 යට 10. පළවෙනි කොටසට උත්තරේ 1 යට 10. ඊළඟ කියන ඒ සිද්ධිය පමණක් සිදුවීම. ඒ පමණක් කියලා කියන්නේ පුතේ ඒ සිද්ධ වෙනවා B සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඇත්තටම මෙන්න මේක කුලක භාෂාවෙන් පුතාලට තේරෙයි. ඒ පමණක් කියන්නේ මෙන්න මේ කොටස. මෙයා සමාන වෙනවා PA වැඩි කිරීම PB dash. PA දීලා තියෙනවා 2 යට 5යි. අපි දන්නවා අනුපූරක සිද්ධිය කියන්නේ 1 ඍණ PB කියලා. ඒ සිද්ධිය පමණක් සිදුවීම කියලා කියන්නේ පුතේ මෙන්න මේක. මේ දෙන්නා සායක්ත සිද්ධි A සහ B සායක්ත නිසා A සහ B dash ද සායක්තයි. PA PB dash. PB dash කියන්නේ 1 ඍණ PB. මෙයා 1න් 4 එකක් අඩු කරාම 3 බෙදීම 4යි 1යි 2යි. උත්තරේ 3 බෙදීම 10යි. මේක 3 බෙදීම 10යි. ඒ වගේමයි B පමණක් සිදුවීම කියන එක. B පමණක් කියන්නේ මේකමයි. B පමණක් කියන්නේ A සිද්ධ වෙන්නේ නැහැ. B සිදු වෙනවා. දෙන්න සායක්ත සිද්ධි නිසා PA dash PB මෙයා 1 ඍණ PA PB 1 ඍණ 2 යට 5 වැඩි කිරීම 1 යට 4. උත්තරේ 3 බෙදීම 5 1 යට 4. 3 යට 20. හරි. දැන් අපි A පමණක් හෙව්වා B පමණක් හෙව්වා.
b පමණක් කියන්නේ 3 යට 20. x සිද්ධියක් පමණක් කියන්නේ a පමණක් ධන b පමණක් කියන එක. කලින් එවුවා a පමණක් කියන්නේ 3 යට 10. ඊට පස්සේ එවුවා 3 යට 20. පොදු හරය 20. මේක දෙකෙන් වැඩි කරාම 6 ධන 3. උත්තරේ 9 බෙදීම 20. සිද්ධි එකක්වත් සිදු නොවීමේ සම්භාවිතාව. සිද්ධි එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ නම් ඒ කියන්නේ A මේලය B dash මේක සමානයි 1 ඍණ A මේලය B. මේක අපි දන්නවා PA ධන PB ඍණ PA ඡේදන B කියලා. 1 ඍණ PA කියලා කියන්නේ 2 යට 5. PB කියන්නේ 1 යට 4. ධන ඡේදනය අපි හොයාගත්තා. සිද්ධි දෙකම කියන්නේ 1 යට 10යි. පොදු හරය 20 ඍණ 8 ඍණ 5 ධන 2. 20න් 8ක් ගියාම 12යි. 12න් තව 5ක් අඩු කරන්න 7යි. 7ට 2ක් එකතු කරන්න 9යි. 9 බෙදීම 20යි. බලන්න අසම්භාවී සම්භාවිතාවය නෙමෙයි සායක්තතාව දාලා අපි ගාන හදාගත්ත විදිහ. හරි. අපි සම්භාවිතාව පාඩමේ මුළු තියරි මූලධර්ම ටික ඔක්කොම කතා කරා. අනුරූප ගැටලු ටිකක් සාකච්ඡා කරා. මේන් පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් 2011 ඉඳලා 2020 වෙනකන් විභාග ගණන් සාකච්ඡා කරනවා. ඒ ටිකත් පුතාලා බලන්න. එහෙනම් අපි සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණිතය සංවර්ධනය වෙනුවෙන් විෂය සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කළ පාඩම් මාලා ටික හොඳින් පරිහරණය කරලා මගේ පුතාලා දුවලා මේ උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ජයක් ලබා ගන්නවා ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.